නැනෝ කියන එකේ අදහස පුතේ අපි මෙච්චර කල් හිතුවේ ලොකු දේවල් හදන එක තමයි දක්ෂතාවය කියලා. නමුත් නැනෝ තාක්ෂණයෙන් අපිට කියන්නේ පුළුවන් නම් කෙනෙකුට කුඩා දෙයක් හදන්න කාර්යක්ෂමව ඒක තමයි හොඳ කියන එකයි අදහස් කරන්නේ. උදාහරණයක් කිව්වොත් අපිට විශාල ජංගම දුරකථනයක් හදනවට වඩා කාට හරි පුළුවන් නම් කාසියක් තරම් කුඩා ජංගම දුරකථනයක් හදන්න ඒක තමයි දක්ෂතාවය. හැබැයි අර දුරකථනයේ තියෙන කටයුතු ටිකම කරන්න පුළුවන් වෙනවා. ඒ ටිකම කරන්න පුළුවන් වෙන්නට ඕන. නිසා නැනෝ තාක්ෂණයේදී අපි හිතන්න ඕන අපි යන්නේ විශාල පැත්තට නෙමෙයි. මොන පැත්තටද? කුඩා පැත්තට. කුඩා පැත්තට. ඉතින් මේක පිළිබඳ මුලින්ම ඒගොල්ලන්ට අදහසක් ආවේ අපේ සමහර ජීව ක්‍රියා සිදු වෙන තැන් තියෙනවා. ඒ තමයි සෛලය. උතාලා දන්නවා ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වෙන්නේ පුතේ සෛලය. ඉතින් මේ සෛලය ඊට අපිට ඇහැට පේන්නේ නැති අන්වීක්ෂීය කොටසක්. නමුත් ඒක තුළ මොකද වෙන්නේ? ලොකු ජීව ක්‍රියාවලි සිදු වෙනවා. එහෙනම් අපි නැනෝ තාක්ෂණය ගැන නැනෝමීටරය ගැන පොඩ්ඩක් අපි කතා කරනවා. නැනෝ ද්‍රව්‍ය ගැන කතා කරනවා. ග්‍රැෆීන්, කාබන් නැනෝ නල ඊට අමතරව ෆ්ලූරින් ගැන කතා කරනවා. ඒවා තමයි මේ නැනෝ තාක්ෂණයේදී නැනෝ ද්‍රව්‍ය සෑදීමට බහුලව භාවිතා කරන ද්‍රව්‍ය. බහුලව භාවිතා කරන ද්‍රව්‍ය. ඊට පස්සේ නැනෝ ඉතිහාසය ගැන කතා කරනවා. නැනෝ ඉතිහාසය ගැන කතා කරනවා. ඊළඟට අපි ස්වභාවික නැනෝ පද්ධති දෙකක් ගැන කතා කරනවා. ඒ තමයි එකක් තමයි සෛලය. දෙවෙනි එක අපි කතා කරන පුතේ ලෝටස් ආචරණය. ලෝටස් ආචරණය කියලා කියන්නේ නෙළුම් කොළය මත ජලය රැඳෙන්නේ නැති සංසිද්ධිය. අපි ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ නැනෝ තාක්ෂණයේ භාවිතයන් ගැන කතා කරනවා. වෛද්‍ය ශාස්ත්‍රයට කොහොමද භාවිතා වෙන්නේ? ප්‍රවාහන ශාස්ත්‍රයට කොහොමද භාවිතා වෙන්නේ? ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා කොහොමද භාවිතා වෙන්නේ? පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීමට කොහොමද භාවිතා වෙන්නේ කියලා අපි කතා කරනවා. හරිද? මුලින්ම අපි එනවා පුතේ නැනෝ තාක්ෂණය කියන එක අර්ථ දක්වන්න. නැනෝ තාක්ෂණය කියන එක අර්ථ දක්වන්න හදන්නේ. බලමු. නියම අපි නැනෝ තාක්ෂණයේ අංශු යොදාගෙන නැනෝ පරිමාණයේ අංශු යොදාගෙන ද්‍රව්‍ය සහ උපාංග නිෂ්පාදනය කිරීම. ද්‍රව්‍ය සහ උපාංග නිෂ්පාදනය කිරීම නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වයි. නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වයි. හරි පුතේ ඊට පස්සේ අපි බලන්න යන්නේ නැනෝ පරිමාණයක් කියන්නේ මොකක්ද කියන එක. අපි බලන්න යන්නේ පුතේ නැනෝ පරිමාණයක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට පුතේ නැනෝ පරිමාණයක් කියන එක ඉතා කුඩායි. හරි. නැනෝ පරිමාණය කියන එකේ අගය 10 මීටර වලින් ගත්තොත් 10 ඍණ 9යි. හරි පුතේ 10 ඍණ 9යි. මේකේ අදහස අපි මීටරය බෙදන්න ඕන 1.9. 1.9. එතකොට අපිට ලැබෙන්නේ ඉතා කුඩා අගයක්. 0.0.0.0 ඒ විදිහට ගිහලා 9 වැටෙනවා. දශම ස්ථාන 9කට පස්සේ. මේක තමයි නැනෝමීටර එක තියෙන අගය. පැහැදිලිද? 10
ඍණ 9යි මීටර. ඍණ වලින් කියන්නේ පුතේ බෙදන්න ඕන කියන එක. බිංදු තියෙන්නේ යට කියන එක අදහස් කරා. ඒතර අපි නැනෝ ද්‍රව්‍ය නිර්මාණයට යොදාගන්නේ නැනෝමීටර් 1ත් 100ත් අතර ඒවා. තේරුණාද? නැනෝමීටර්. නැනෝමීටර් 1ත් 100ත් අතර ඒවා තමයි අපි යොදාගන්නේ පුතේ නැනෝ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා. එහෙනම් නැනෝමීටර් 1ත් 100ත් අතර අංශු යොදාගෙන ද්‍රව්‍ය යොදාගෙන අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් අපි ඒක හඳුන්වනවා නැනෝ ද්‍රව්‍යයක් කියලා. නැනෝ භාණ්ඩයක් කියලා. පැහැදිලිද? ඒතර මේක ඊටා කුඩා අංශුව. අපිට ඇහැට පෙනෙන්නේ නැති තරම් කුඩා ප්‍රමාණයක්. මේකේ කුඩා බව අපි තව ටිකකින් බලමු කොච්චර කුඩායිද කියන එක. එහෙනම් අපිට ප්‍රශ්නයක් එනවා එච්චර කුඩා එකක් එක අපි කොහොමද වැඩ කරන්නේ කියලා. අපි කොහොමද වැඩ කරන්නේ කියලා අපිට පොඩි ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඒකට අපි භාවිතා කරනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ භාවිතා කරනවා. තව විවිධ අන්වීක්ෂ භාවිතා කරනවා. එහෙම කරලා අපිට පුළුවන් වුණොත් පුතේ ඊටා කුඩා දේවල් එකතු කරලා ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් වුණා වෙනස් ගතිගුණ තියෙන භාණ්ඩ නිර්මාණය කරන්න. මේකට තියෙන පුදුමය තමයි සාමාන්‍ය ද්‍රව්‍ය වලට වඩා මේ නැනෝ ද්‍රව්‍ය වල ගතිගුණ සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. උදාහරණයක් විදිහට කිව්වොත් නැනෝ කාබන් කියන කෙනා සාමාන්‍ය කාබන්ට වඩා වෙනස්. සාමාන්‍ය කාබන් වල විදුලිය ගමන් කරන්නේ ටිකයි. හැබැයි නැනෝ කාබන් වල විදුලිය ගමන් කරනවා හොඳින්. හොඳින් ගමන් කරනවා. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තඹ කෑල්ලක් මොන පාටද පුතේ? දුඹුරු පාටයි. හැබැයි නැනෝ තඹ කෑල්ලක් ගත්තොත් එහෙම ඒක පාරදෘශ්‍යයි වීදුරුවක් වගේ. සම්පූර්ණයෙන්ම ගතිගුණ වෙනස්. ඒ නිසා අපිට මේ නැනෝ ද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා නම් ඒක මොකද වෙන්නේ? අපි හිතනවට වඩා අපිට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. මේ නිසා අද ලෝකේ නැනෝ ද්‍රව්‍ය ගොඩාක් ඉස්සරහට එනවා. අපිට තියෙන පොඩි ගැටලුවක්වත් තියෙනවා. හැබැයි අපි තාම මේකේ තියෙන අනතුරු ගැන ලොකුවට අධ්‍යයනය කළා නැහැ. මේකෙන් පරිසරයට වෙන හානිය ගැන තාම අධ්‍යයනය කළා නැහැ. මේකෙන් අපේ ශරීරයට වන හානිය ගැන තම අධ්‍යයනය කරමින් යනවා. පැහැදිලි? එහෙනම් අපි යමු පුතේ නැනෝමීටරය කියන එක ගැන කතා කරන්න. නැනෝමීටරය නැනෝ යන ඉංග්‍රීසි වචනේ තේරුම ලියන්න පුතේ. අඟුටු මිටි යන අර්ථ දෙන ග්‍රීක වචනයකි. අඟුටු මිටි යන අර්ථය දෙන ග්‍රීක වචනයකි. නැනෝමීටරයක් යනෝ මීටරයකින් බිලියනයකින් පංගුවකි. එනම් 10^9කි. ඒක තව විදියකට පෙන්වනවා නම් පුතේ එක බෙදීම 1.9යි. එක බෙදීම 1.9යි. අපි නැනෝ ප්‍රමාණයේ අංශු කෙතරම් කුඩාද යන්න බලමු. රතු රුධිර සෛලයක විස්කම්භය නැනෝමීටර් 10,000කි. එයා ගන්න පුතේ 1.4යි. දෙවෙනි කරුණ 2 මීටර් උස මිනිසෙකුගේ උස නැනෝමීටර් බිලියන 2කි.
ඇල්පෙනිති හිසක තරම් වන පුල්ලියක විශ්කම්භය නැනෝමීටර් මිලියනයකි. DNA අණුවක පළල නැනෝමීටර් 2.5කි. හයිඩ්‍රජන් වෙනි මූලද්‍රව්‍ය තනි පරමාණුවක විශ්කම්භය නැනෝමීටරයෙන් 10න් එකකි. පුතාලට කැමති අයට කැමරා ඔන් කරන්න පුළුවන්. කෙස් ගසක ඝනකම නැනෝමීටර් 80000කි. සාමාන්‍ය පත්තර කඩදාසියක ඝනකම නැනෝමීටර් 10000කි. එතන පුතේ ලක්ෂයක් 1.5ක් තියෙනවා. සාමාන්‍ය පත්තර කඩදාසියක ඝනකම නැනෝමීටර් ලක්ෂයකි. එතන මේ රූපයෙන් පෙන්වන්නේ පුතේ නැනෝ තාක්ෂණය කොච්චර නැනෝ පරිමාණය කොච්චර කුඩාද කියන එක. එතකොට පුතාලට පේනවා ඇති පටන් අරන් තියෙන පුතේ මේ පැත්තේ ඉඳලා මේ ටෙනිස් බෝලයක ඉඳලා. පේනවනේ? එහෙම කුඩා කරගෙන ගිහිල්ලා තියෙන. එතකොට මේ කැන්සර් සෛලයක් තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. මේ තියෙන්නේ කැන්සර් සෛල. මේ පෙන්වන්නේ බැක්ටීරියාවක්. මේ පෙන්වන්නේ වෛරසයක්. එතකොට මේ නැනෝ පරිමාණයේ තියෙන්නේ මේ හරියම. ඉතා කුඩායි. නේ? ඉතා කුඩායි. මේ නැනෝ ද්‍රව්‍ය භාවිතා කරලා පුතේ අපේ එදිනෙදා ජීවිතයේදී විවිධ මංකුව ප්‍රයෝජන ලබා ගන්නවා කියලා. එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන ලබා ගන්නවා. අලුතෙන් තාක්ෂණය බහුලව භාවිතා වෙනවා කියලා කිව්වා. අලුතෙන් අපේ මේ තාක්ෂණය ගොඩක් ඉස්සරහට එමින් පවතින තාක්ෂණයක් කියලා කිව්වා. අපි පොඩ්ඩක් බලමු නැනෝ තාක්ෂණයට එන්නේ ඉස්සෙල්ලා නැනෝ තාක්ෂණයේ භාවිතය කොයි වගේද කියලා.
පුතේ දැන් මේ පෙන්වන්නේ වෙනස නැනෝ තාක්ෂණයෙන් නිපදවපු ද්‍රව්‍යකයි අනිත් එකකයි. නැනෝ ඒවට ඇලෙන්නේ නෑ ද්‍රව්‍ය. පේනවද? ශක්තිමත්. කොහොමද නැනෝ සපත්තු දෙකක් දාන ඉස්කෝලේ ගියේ? මේ තියෙනනේ ජංගම දුරකථනවල දූවිල්ල අල්ලන්නේ නැහැ. වතුරට වැටුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි පුතේ. එතන පුතාලා දැක්කා නැනෝ තාක්ෂණයේ භාවිතය කීපයක් විතරයි. රෙදි පිළිවෙල තියෙන වාහනවල තියෙන. පුතාලා දන්නද අලුතෙන් එන මාස්ක් පවා නැනෝ තාක්ෂණයෙන් නිපදවනවා. ඊට සියුම් අංශු පෙරලා ගන්නවා කියන. එතන මේ නැනෝ කියන අදහස තව තේරුම් නැත්නම් දැන් මං කියවනේ පුතේ මේ එක බෙදන්න ඕන 1.9 කියලා. දැන් සාමාන්‍ය මීටරයක් අපි 100කින් බෙදුවොත් සෙන්ටිමීටර් කීයක් එනවද? සෙන්ටිමීටර් 100ක් නේ මීටරයකට තියෙන්නේ. එතකොට මීටරය කියන එක අපි 100ෙන් බෙදුවොත් සෙන්ටිමීටර් 1යි. තේරුණා? ඒ වගේ නැනෝමීටරයට එන්න නම් 1. කීයෙන්ද බෙදන්න ඕන? 1.9ෙන් බෙදන්න ඕන. තේරුණාද කියන්නේ? ඒකේ අදහස ඒකයි. හරිද? එතකොට 100ෙනුත් නෙමෙයි බෙදන්න ඕන 1000ෙනුත් නෙමෙයි බෙදන්න ඕන 10000ෙනුත් නෙමෙයි බෙදන්න ඕන මිලියනේනුත් නෙමෙයි බෙදන්න ඕන බිලියනේනුත් නෙමෙයි බෙදන්න. ඔව් බිලියනේ. අපි මෙතන ගත්තොත් මෙතන දහස් මිලියන බිලියනයෙන් බෙදන්න. එහෙනම් මේ කියන්නේ බිලියනයෙන් පංගුවක්. අපි ඒක සඳහන් කරන්නේ මීටරයකින් බිලියනයෙන් පංගුවක්. මීටරෙන් බිලියනයෙන් පංගුවක්. ඒක හොයන හැටි දන්න. දැන් අපි මෙතනට ගියොත් පුතේ මේ මෙහෙමනේ අපි දාන්නේ මෙතනට අපි දාන්නේ දහස් කියලා. මෙතනට අපි දාන්නේ දහස්. මෙතනට දාන්නේ අපි මිලියන කියලා. මෙතනට දාන්නේ අපි බිලියන කියලා. ඒතර මේ බෙදලා තියෙන්නේ බිලියනේ. 1.9යි. එක බෙදීම බිලියන. ඒ කියන්නේ මීටරය බෙදනවා බිලියනේ. එහෙනම් නැනෝමීටරයක් කියන්නේ මීටරයෙන් බිලියනයෙන් පංගුවක්. ඉතා කුඩායි. ඒතර අපි නිපදවන භාණ්ඩ නැනෝමීටර 1යි නැනෝමීටර 100යි අතර වෙන්නට ඕන. එහෙම නිපදවුවොත් ඒක නැනෝ ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. නැනෝ ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. පැහැදිලි? ඊළඟට අපි නැනෝ තාක්ෂණයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න යනවා. එක එක විද්‍යාඥයෝ එක එක කාලවලදී ඒගොල්ලෝ මේ නැනෝ තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ කළා සොයාගත්තා. එතන මේ නැනෝ තාක්ෂණය පිළිබඳ පෙළඹුවක් ඇති වුණේ එක්තරා විද්‍යාඥයෙකු පුතේ තමන්ගේ දේශනාවේදී කිව්වා පුළුවන් තරම් කුඩා දේවල් වලින් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳ කියලා. ඒක තමයි හොඳ කියලා. ඒ නිසා විද්‍යාඥයෝ ඒ පැත්තට සිතන්න පටන් ගත්තා. එමගින් තමයි මේ නැනෝ තාක්ෂණය කියන අදහස ආවේ. ඒකම මං කිව්වා සෛලය අපැඟේ තියෙන සෛලය තමන්ගේ වැඩ කටයුතු කරනවා. ශාකයේ තියෙන සෛලය ප්‍රභා සංශ්ලේෂණය කරනවා. සතුන්ගේ ඇඟ ඇතුලේ තියෙන සෛලය මොනවද කරන්නේ? ශ්වසනය කරනවා. ඉතින් මේවා පුදුමයි. ඇහැට පේන්නේ නැති අන්වීක්ෂ්‍ය සෛලය කොහොමද මෙහෙම වැඩ කරන්නේ කියලා. එතකොට ඒකට හේතුව තමයි ඒවැය තියෙන්නේ අන්වීක්ෂ්‍ය ශුද්‍ර ඉන්ද්‍රියිකා. ඒවා තමයි කාර්යක්ෂමව වැඩ කරන්නේ. අපි යමු නැනෝ තාක්ෂණයේ ඉතිහාසයට ඊට පෙර නැවත නැනෝ තාක්ෂණය කියන එක විස්තර කරනවා.
බලන්න නැනෝමීටර් 1ත් 100ත් අතර පරාසය ඇති අංශු යොදාගෙන නියමෝ නැනෝමීටර් 1ත් 100ත් අතර පරාසය ඇති අංශු යොදාගෙන ද්‍රව්‍ය සහ උපාංග නිෂ්පාදනය හා ද්‍රව්‍ය සහ උපාංග නිෂ්පාදනය සහ ඒවා පරිහරණය කිරීම නැනෝ තාක්ෂණයට අයත් වේ. නැනෝමීටර් 1ත් 100ත් අතර පරාසය ඇති අංශු යොදාගෙන ද්‍රව්‍ය සහ උපාංග නිෂ්පාදනය ඒවා පරිහරණය කිරීම නැනෝ තාක්ෂණයට අයත් වේ. හරි පුතේ ඊළඟ කොටස නැනෝ තාක්ෂණයේ ඉතිහාසය ශුද්‍ර යන්ත්‍ර නිෂ්පාදනය හා සම්බන්ධව 2016 වර්ෂයේදී රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග්‍ය විද්‍යාඥයෝ 3 දෙනෙකුට පිරිනැමුවා පුතේ. ඒතර මේ ශුද්‍ර යන්ත්‍ර කියන්නේ ඉතා කුඩා යන්ත්‍ර කියන එක. තේරුණාද? පින් පියරේ සෝවේට් ශ්‍රීමජ්ජේ ඉස්ටොඩාන් සහ බර්නාඩ් ෆෙරිංගා කියන විද්‍යාඥයන්ට තමයි පුතේ මේ නොබෙල් ත්‍යාගය හිමි වුණේ. ඒක මේකට ආරම්භයක් වුණා. ඊළඟට නැනෝ තාක්ෂණය පිළිබඳව උනන්දුවක් ඇති කරේ අර අපි කිව්වේ දේශනයකදී ප්‍රකාශයක් කරා රිචඩ් ෆෙයිමාන් කියන විද්‍යාඥයා. එතුමා කියපු අදහස තමයි නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇති කළ විද්‍යාඥයා රිචඩ් ෆෙයිමාන්ය පතුල තව බොහෝ ඉඩ ඇත යන දේශනෙන් විවිධ ද්‍රව්‍ය තැනීම සඳහා මෙවලම් ලෙස පරමාණු සහ අණු භාවිතා කළ හැකි බවට ප්‍රකාශ කළේය. තියමු පුතේ එතන යන පතුලේ තව බොහෝ ඉඩ ඇත යන දේශනෙන් විවිධ ද්‍රව්‍ය තැනීම සඳහා මෙවලම් ලෙස පරමාණු සහ අණු භාවිතා කළ හැකි බව. ඊළඟට පුතේ නැනෝ තාක්ෂණය ලෙස නම් කිරීම මහාචාර්ය නොරියෝ ටනිගුචි නැනෝ තාක්ෂණය පිළිබඳ ආందోලනාත්මක පොතක් ප්‍රකාශ කිරීම ආචාර්ය කේ එරික් ඩෙක්ස්ල එයා කියපු ප්‍රකාශය තමයි පුතේ නැනෝ තාක්ෂණයේ නිසි මාර්ගයට නැනෝ තාක්ෂණයේ නිසි මාර්ගයට අවතීර්ණ වූ පසු එය ඒ වන විටත් අප සතු මෙවලම් සහ ඒවා භාවිතය පිළිබඳ වූ අපේ හැකියාව මත මිස අප එතනට ළඟා වූ මාර්ගය මත රඳා නොපවතී කියන ප්‍රකාශය කරා.
නැනෝ තාක්ෂණය නිසි මාර්ගයට අවතීර්ණ වූ පසු එය ඒ වන විට අප සතු මෙවලම් සහ ඒවා භාවිතය පිළිබඳ වූ අපේ හැකියාව මත මිස අප ඒතැනට ළඟා වූ මාර්ගයේ පියවර මත රඳා නොපවතී. ඒ කියන්නේ පුතේ නැනෝ තාක්ෂණයෙන් අපි දියුණු වුණාට පස්සේ නැත්නම් නැනෝ තාක්ෂණයෙන් භාණ්ඩ නිපදවුවාට පස්සේ අපි ඒවා කොච්චර භාවිතා කරන්න පුළුවන්ද, අපි ඒවා කොච්චර භාවිතයට ගන්නවද කියන හැකියාව තමයි වටින්නේ. එහෙම නැත්නම් එතනට ආවේ කොහොමද කියන එක වැදගත් නෑ කියලා කිව්වා. හරි පුතේ. අපි ඊළඟට යන්න හදන්නේ මේ පුතාලා රූප ටිකත් මතක තියාගන්න. සමහර වෙලාවට රූපයක් දීලත් ප්‍රශ්න කරන්න පුළුවන් කවුද මේ විද්‍යාඥයා කියලා. එනිසා පොඩ්ඩක් ඒක ගැනත් අදහසක් තියාගන්න. රූපය පොඩ්ඩක් අපිට කෙටි ප්‍රශ්නවල විද්‍යාඥයෝ ගැන ප්‍රශ්න කරනවා. කෙටි ප්‍රශ්නවල අපි කියව පුතේ ස්වභාවික නැනෝ පද්ධති දෙකක් තියෙනවා අපිට කතා කරන්න සෛලය සහ ලෝටස් ආචරණය. ඒ දෙකම පෙන්වන්නේ යන්නේ මේ පෙන්වන්නේ පුතේ සත්වයකගේ ඇඟ ඇතුලේ තියෙන සෛල ඒවා ඇතුලේ නොයෙකුත් ඉන්ද්‍රිකා තියෙනවා. ඒවා පුදුම විදියට තමන්ගේ කාර්යයන් සිදු කරනවා. බලන්න. මේ පෙන්වන්නේ සෛල. ඒ සෛලය ලොකු කරොත් අන්වීක්ෂයකින් බැලුවොත් න්‍යෂ්ටි තියෙනවා, මයිටොකොන්ඩ්‍රියා තියෙනවා, විවිධ ඉන්ද්‍රිකා තියෙනවා පුතේ ඇතුලේ. ඒවා ශ්වසනය සිදු කරනවා, ද්‍රව්‍ය පරිවහනය කරනවා, විවිධ දේවල් නිපදවනවා, සමහර දේවල් භක්ෂණය කරනවා. හිතා ගන්න බෑ. මේ තියෙන්නේ ශක්ත සෛලයකුයි ශාක සෛලයකුයි. මේ විවිධ ද්‍රව්‍ය මේ ලයිසෝසෝම කරන්නේ සෛලය ඇතුලේ තියෙන ද්‍රව්‍ය ගිල ගන්නවා, ජීර්ණය කරනවා. හරිතලව කරන්නේ ප්‍රභා සංශ්ලේෂණ. මේ තියෙන මයිටොකොන්ඩ්‍රියා. එයා කරන්නේ පුතේ ශ්වසනය සිදු කරනවා. තේරුණා? ශ්වසනය සිදු කරනවා, ශක්තිය නිපදවන. හරිතලව තියෙනවා ශාක සෛලවල. එයා කරන්නේ ආහාර නිපදවන. මේ ශාක සෛලයක් ලොකු කරලා බැලුවම මේ විදියට පේනවා. හරිතලවයක් මේ පෙන්වන්නේ. එයාට පුළුවන් පුතේ ආහාර නිපදවන්න. මේ පෙන්වන්නේ ලෝටස් ආචරණය කියන එක පුතේ. නෙළුම් කොළය මත ජලය රැඳෙන්නේ නැහැ. ඒ මූල ධර්ම යොදාගෙන තමයි අර පුතාලා කලින් දැක්ක දේවල් හැදුවේ. ග්ලව්ස් එහෙම හැදුවා මොනවත් රැඳෙන්නේ නැති සපත්තු. ඒකට හේතුව මේකේ තියෙන අංශු ළඟ ළඟ ඇහිරිලා තියෙනවා. ලොකු කරලා බැලුවාම ඉතා සියුම් අංශු තියෙන. නෙළුම් කොළේ දිහා බැලුවාම අපි ඒකට කියනවා ලෝටස් ආචරණය කියලා. හරිද? දැන් අපි ඒ පද්ධති දෙක ගැන පොඩ්ඩක් ලියලා ඊට පස්සේ අපි එමු නැනෝ තාක්ෂණයෙන් ද්‍රව්‍ය නිපදවීම ගැන. මුලින්ම අපි සෛලය සහ ලෝටස් ආචරණය ගැන පොඩ්ඩක් ලියමු. ස්වභාවික නැනෝ පද්ධති 1 සෛලය 2 ලෝටස් ආචරණය. හොඳම ස්වභාවික නැනෝ පද්ධතිය ලෙස සලකනුයේ
ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන සෛලයයි ලියමු පුතේ එතන. සෛලය තුළ සිදුවන නැනෝ පරිමාණයේ ජීවක්‍රියාමයට නිදසුන්ය. ශ්වසනය, බහිස්රාවය, පෝෂණය, වර්ධනය, ප්‍රභාසංශ්ලේෂණය මෙවැනි ජීවක්‍රියා සිදු කරන විශේෂයෙන් අනුවර්තනය වූ ඉන්ද්‍රියිකා නැනෝ පරිමාණයේ යන්ත්‍ර වේ. ශ්වසනය මයිටොකොන්ඩ්‍රියා, ප්‍රභාසංශ්ලේෂණය හරිතලාව. හරි පුතේ. එතකොට ස්වභාවික නැනෝ පද්ධති විදිහට සෛලය වැදගත් වෙනවා. මම ඉන්ද්‍රියිකා දෙකක කෘත්‍ය දක්වලා තිබ්බා. ශ්වසනය, ප්‍රභාසංශ්ලේෂණය ගැන. ඊළඟට අපි යනවා ලෝටස් ආචරණය ගැන කතා කරන්න ලියමු. නෙළුම් පත්‍ර මත ඇති ජල බීතික තත්ත්වය නිසා ජල බීතික කියන්නේ පුතේ ජලයට බයයි කියන එක. ජලය ලං කරගන්නේ නැහැ කියන අදහස. තේරෙනවද? දැන් පුතාලා අහලා තියෙනවද ලෙඩක් තියෙනවා ජල බීතිකාව කියලා. පිස්සු බලු රෝගේ. ඒක හැදිච්ච අය වතුරට බයයි. වතුර ලං කරගන්නේ. ඒකයි එහෙම කියන්නේ. ඒ වගේ බීතික කියන්නේ පුතේ එතන ජල බීතික කියලා එනවා. ජල බීතික කියලා කියන්නේ පුතේ ජලයට බයයි කියන එක. හරිද? ජල බීතික තත්ත්වයෙන් නිසා එහි ස්වයන් පිරිසිදු වීමේ සංසිද්ධිය ලෝටස් ආචරණය නම් වේ. මෙම ජල බීතික තත්ත්වයට හේතුව එහි ඇති නැනෝ පරිමාණයේ අංශුවල සියුම් සැකැස්මයි. සියුම් සැකැස්මයි. මෙම නිසා පත්‍රය මතට වැටෙන ජලය දූවිලි අංශු සහ ශුද්‍ර ජීවීන් ස්වයංක්‍රීයව ඉවත් වේ. උදාහරණ නොතෙමෙන ඇඳුම් ස්වයන් පිරිසිදුකාරක වීදුරු නොතෙමෙන ඇඳුම් ස්වයන් පිරිසිදුකාරක වීදුරුද මෙම මූලධර්මය යොදා නිපදවා ඇත. බත්කූරාගේ පියාපත්වලද ලෝටස් ආචරණය දැකිය හැක. හයිලයිට් කරමු පුතේ. බත්කූරාගේ පියාපත්වල. එතන යාට වර්ෂාවේදී වුණත් යන්න පුළුවන්. පහලින් පෙන්වන්නේ පුතේ පරිමාණ ලොකු කරාම පේන විදිය අංශු ලං හැරිලා තියෙයි. මෙයින්ද අද අපි බලනවා රෙදි නිෂ්පාදනයේදී පුළුවන් තරම් අංශු ලං කරලා නිපදවන්න. එතකොට පුතාලගේ ඇඳුම් හොදන්න ඕනේ නැහැ ඉදිරියේ. දූවිලි රැඳෙන්නේ නැහැ. පැහැදිලි? දූවිලි රැඳෙන්නේ නැහැ. ඊළඟට වීදුරු සෝදන්න ඕනේ නැහැ. සමහර ගොඩනැගිලි වීදුරු වලින්ම හදලා තියෙනවානේ. ඒක සෝදන පිරිසිදු කරන එක ලොකු ගැටලුවක්. ඒ අර අනාගතයේදී ඔබේ ඇඳුම නැනෝ වෙලා සපත්තු දෙක නැනෝ වෙලා නේද? හිතාගන්න කණ්ණාඩි දෙකේ වීදුරුව නැනෝ වෙලා ලේසි රෙදි හොදන්න ඕනේ නැහැ. සපත්තු හොදන්න ඕනේ නැහැ. හරි. ඊළඟ කොටසට යමු පුතේ. මේ හැසිරීමට හේතුව කියලා දෙන්නේ. මේ හැසිරීමට හේතුව තමයි ඊතා කුඩා අංශු ලං හැරිලා තිබීම. නැනෝ හැසිරීමට හේතුව පරමාණු සහ අණු මට්ටමේදී ද්‍රව්‍ය එකිනෙකට වෙනස් ලෙස හැසිරේ. පදාර්ථය එකම වුවද එහි ප්‍රමාණය නැනෝමීටර් 100 හෝ ඊට වඩා අඩු විට පදාර්ථයේ භෞතික හෝ රසායනික ගුණ සෑහෙන පමණ වෙනස් වේ. ඒක තේරෙනවද බලන්න පුතේ කියන දේ? ඒ කියන්නේ එකම කෙනා වුණත් හරිද? දැන් අපි හිතමුකෝ නිකන් උදාහරණයක් ගමුකෝ සිංහයෙක් කියලා. එතන සිංහයා මස් කනවනේ.
දර අපි බැරි වෙලාවත් නැනෝ සිංහයක් ඇදුවොත් එයා කන්නේ කොළ ජාති. තේන්න? එයා කන්නේ කොළ ජාති. එතකොට අර අපි ළඟ ඉන්න කෙනාට වඩා නැනෝ කෙනා සම්පූර්ණයෙන් වෙනස්. පැහැදිලිද කියන්නේ? ඒකයි මේකේ තියෙන පුදුමය. දැන් අපි ළඟ ඉන්න කෙනා විදුලිය සන්නායනය කරනවා නම් නැනෝ කෙනා විදුලිය සන්නායනය කරන්නේ නැහැ. අපි ළඟ ඉන්න කෙනා විදුලිය සන්නායනය කරන්නේ නැත්නම් නැනෝ කෙනා විදුලිය සන්නායනය කරනවා. එතකොට එයාම කුඩා වෙනකොට එයාගේ ගතිගුණ මොකද වෙන්නේ පුතේ? වෙනස් කරනවා. වෙනස් කරනවා. පැහැදිලි? ඒ අදහස තමයි මෙතන තියෙන්නේ. පරමාණු සහ අණු මට්ටමේදී ද්‍රව්‍ය එකිනෙකට වෙනස් ලෙස හැසිරේ. පදාර්ථය එකම වුවද එහි ප්‍රමාණය නැනෝමීටර් 100 හෝ ඊට අඩු විට පදාර්ථයේ භෞතික හා රසායනික ගුණ සෑහෙන පමණ වෙනස් වේ. උදාහරණ යාන්ත්‍රික ගුණ, විද්‍යුත් ගුණ, චුම්බක ගුණ. එතන ලියමු. යාන්ත්‍රික ගුණ, විද්‍යුත් ගුණ, චුම්බක ගුණ. දැන් අපි පුතේ වගුවකට එන්න හදන්නේ. හරිද? සාමාන්‍ය අංශුවක් කොහමද නැනෝ අංශුවක් කොහමද කියලා ලියන්න එපා. මුලින් බලන්න පුතේ. කාබන් ප්‍රතිරෝධයක් සහිතව විදුලිය ගමන් කරයි. හැබැයි නැනෝ කාබන් ප්‍රතිරෝධය රහිතව ප්‍රතිරෝධයක් නැතුව සන්නායක ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. සාමාන්‍ය කාබන් ශක්තිය අඩුයි. නමුත් නැනෝ කාබන් වානේ වගේ 5 ගුණයක් ශක්තිමත්. වානේ වගේ. දැන් පුතාලා දන්නවනේ කාබන් කූරක් කැඩෙනවනේ නිකම්. නේද? රන් ප්‍රතික්‍රියාශීලී ඉතා අඩු ලෝහයකේ. එතකොට නැනෝ රන් අධික ලෙස ප්‍රතික්‍රියාශීලී. සාමාන්‍ය කොප දුඹුරු පාටයි. හැබැයි නැනෝ කොප පාරදෘශ්‍යයි. පාරදෘශ්‍යයි කියන්නේ විනිවිද පේන වීදුරු වගේ. රන් ලෝහයට එක් වර්ණයක් පමණයි තියෙන්නේ. හැබැයි නැනෝ රන් වලට හැඩය සහ ප්‍රමාණය අනුව විවිධ වර්ණ ලබා දෙන්න පුළුවන්ලු. එන වගුව සම්පූර්ණ කරමු. හරි පුතේ. රන් ලෝහයට එක් වර්ණයක් පමණක් ඇත. අංශුවල පරිමාණය තරම හා හැඩය අනුව නැනෝවලදී විවිධ වර්ණ ලබා දී. නැනෝ අංශුවල පෘෂ්ඨ වර්ගඵලය සහ අංශුවල තරම අතර අනුපාතය. හරි පුතේ. අපි යමු බෝඩ් එකට. එතකොට පුතේ නැනෝ තාක්ෂණයේදී වෙන්නේ හරිද? මේ අංශු වල දැන් අපි මෙහෙම තේරුම් ගන්න ඕන. හිතන්නකෝ දැන් මේ තියෙන අංශුවක් කියලා. එතන මේ තියෙන අංශුවේ මේ තියෙන යාගේ පරිමාවනේ. යාගේ පරිමාවක් තියෙනනේ පුතේ. මේක 2යි නම් මේක 2යි නම් මේක 2යි නම් පරිමාව කියන්නේ මොකද? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2යි නේ. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එතන මෙයාගේ පරිමාව 8යි. එතකොට එයාට තියෙනවානේ වර්ගඵලයකුත්. දැන් මේ බිත්තියේ වර්ගඵලය තියෙනවා මේ බිත්තියේ වර්ගඵලය තියෙනවා නේද? ඒ වගේ වර්ගඵල 6ක් තියෙනවා. පැහැදිලි? ඒ වගේ වර්ගඵල කීයක් තියෙනවද පුතේ? 6ක් තියෙනවා. හරිද? එතකොට අපි දැන් මේ අංශුව අපි මෙහෙම කුඩා කරොත් මෙතනින් කැපුවොත්
මෙතනින් කැපුවොත් පුතේ මේ විදිහට මොකද වෙන්නේ? මේ තිබිච්ච අංශුවේ පෘෂ්ඨ වර්ගඵලය කලින්ට වඩා වැඩි වෙනවා. මේ පැත්තට යනවා අනිත් කපපු කෑල්ල. හරිද? අනිත් කපපු කෑල්ල මේ පැත්තට යනවා. එතකොට මෙන්න මේ ටික අලුතෙන් එකතු වෙනවා. මම ඒක රතු පාටින් දාන්නම්. මෙන්න මේ කියන ටික පුතේ අලුතෙන් එකතු වෙනවා. මොකද මේ කැපුම නිසා තමයි මම නිල් පාටින් දාන්නම්. කැපුම නිසා තමයි මේ ටික ආවේ. ඒ වගේම මේ පැත්තෙත් ඒ වගේ ටිකක් එනවා. අලුතෙන් එනවා. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ අංශුව කුඩා වෙන්න කැඩෙන්න කුඩා වෙන්න මොකද වෙන්නේ? කැබලි වෙන්න එයාට පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනවා. පරිමාව අඩු වෙනවා. දැන් මේකේ ප්‍රමාණය කුඩායි නේ නිසා පරිමාව අඩු වෙනවා. මේක තවත් කුඩා කරොත් තවත් පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනවා. දැන් අපි මෙතනින් කැපුවොත් පුතේ නැවත අලුත් වර්ගඵලයක් එකතු වෙනවා. තේරුණාද? මෙන්න මේ ටිකේ වර්ගඵලය ආය අලුතෙන් එකතු වෙනවා. මේ ටිකේ වර්ගඵලය. ඒක කලින් තිබුණේ මේ විදිහට මේ නැනෝ අංශ වල මේක මේ தත්ත්වයට හේතුව තමයි වර්ගඵලය. උඩට අපි දානවා වර්ගඵලය. වර්ගඵලයේ සංකේතය A. ඒ වගේම එයාගේ ප්‍රමාණය කියන්නේ පුතේ එයාගේ පරිමාව. ඒක අපි හඳුන්වනවා V කියලා. මෙන්න මේ අගය ලොකු අගයක් ගන්න. ඇයි මේ වර්ගඵලයේ වැඩි වෙනවනේ? කාට වඩාද? ප්‍රමාණයට වඩා. මේ නිසා වර්ගඵලයේ බෙදීම ප්‍රමාණය කියන අගය ලොකු අගයක් ගන්න. පැහැදිලිද කියන එක? ලොකු අගයක් ගන්න. ඒක තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ. හරි? දැන් අපි එහෙනම් ඒක ගැන සඳහන් කරමු. නැනෝ අංශු වල පෘෂ්ඨ වර්ගඵලය සහ අංශු වල තරම අතර අනුපාතය නැනෝ පරිමාණයේ අංශු සතු සුවිශේෂී භෞතික සහ රසායනික ගුණවලට ප්‍රධාන හේතුව එම ද්‍රව්‍යයේ ඒකක ස්කන්ධයක නේ පුතේ එම ද්‍රව්‍යයේ එක තියෙනව නේද? ඒකක ස්කන්ධයක පෘෂ්ඨ වර්ගඵලය සහ ඒකීය අංශු වල තරම ඒ කියන්නේ පරිමාව ඒකේ සංකේතය V අතර අනුපාතය එතනන වරන් නැත්නම් පුතාලගේ ඉංග්‍රීසි අකුරු නැත්නම් ඒවා දාගන්න. ඒ බෙදීම V ඊට ඉහළ අගයක් ගනු ලැබීමයි. ඉතා ඉහළ අගයක් ගනු ලැබීමයි. නැනෝ පරිමාණය දැක ගැනීම නැනෝ අංශ ඉතා කුඩා නිසා නැනෝ පරිමාණයේදී දැකීමටත් ඒවා හැසිරවීමටත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ භාවිතා කරයි. එවැනි අන්වීක්ෂ තුනක් තියෙනවා පුතේ. එළියම අපි ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය, ආලෝකන සෝදිසි අන්වීක්ෂය, පරිලෝකන උමන් අන්වීක්ෂය. පරිලෝකන උමන් අන්වීක්ෂය හරි පුතේ. දැන් ඊළඟට අහගන්න අපි දැන් නැනෝ තාක්ෂණය සඳහා යොදා ගන්න ද්‍රව්‍ය ගැන කතා කරන්න පුතේ. නැනෝ තාක්ෂණයට භාවිතා කරන්නේ බහුලවම කාබන්. නැනෝ කාබන් පුතේ. හරිද? සාමාන්‍ය කාබන් ගත්තොත් මේ සාමාන්‍ය කාබන්ට පුතේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මිනිරාන්. පුතාලගේ පැන්සල් කෝරතේ ඒවට කියන්නේ මිනිරාන් කියලා. ඒ වගේම පුතේ දියමන්ති. හරි. දැන් මේ මිනිරාන් සහ දියමන්ති තමයි අපිට හම්බෙන කාබන්. මේ නැනෝ කාබන් නෙමෙයි.
එතකොට අපි මෙන්න මේගොල්ලන්ගේ නැනෝ අවස්ථාව තමයි වැඩිපුර අරන් තින්නේ. එතකොට මේගොල්ලන්ගෙන් අපි යන්න ඕන කොයි පැත්තටද? කුඩා පැත්තට. ඉතින් මේ මිනිරන් සහ දියමන්ති කියන දෙන්නා ගත්තොත් ඒ දෙන්නගෙත් පොඩි වෙනස්කම් තියෙනවා. මිනිරන් සහ දියමන්ති අතර. මෙයා විදුලිය ගමන් කරනවා. මිනිරන් වලින් පුතේ විදුලිය ගමන් කරනවා. මෙයාගේ නෑ. හරිද? ඊළඟට මෙයා බංගුරයි. බංගුරයි කියන්නේ බිඳෙන සුළි. මෙයා ශක්තිමත්. පැහැදිලි? ඒ වගේ මේ දෙන්න අතර මොනවද තියෙන්නේ පුතේ? විවිධ වෙනස්කම් අපිට දකින්න පුළුවන්. ඊළඟට මෙයාගේ පුතේ මෙයාව අපි භාවිතා කරන පැන්සල් හදන්න. ඊට පස්සේ වියලි කෝෂවල කාබන් පුර විදියට භාවිතා කරනවා. මේගොල්ලන්ව අපි භාවිතා කරන පුතේ වීදුරු කපන්න ශක්තිමත් නිසා. මැණික් කැපීමට මේ දෙන්නගෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ දෙන්න කවුද? මිනිරන් සහ දියමන්ති. එතකොට අපි මේ දෙන්නම නෙමෙයි පාවිච්චි කරන්නේ මේගොල්ලන්ගේ නැනෝ අවස්ථාව. නමුත් අපි ඉතිසලා කාබන් ගැන චුට්ටක් භාවිතා දැනගෙනමු. කාබන් තමයි පුතේ බහුලවම නැනෝ කාබන් තමයි මේ නැනෝ තාක්ෂණයට බහුලවම භාවිතා කරන්නේ. හරිද? එයමෝ ඊට පස්සේ එයාගේ ප්‍රධාන මේ නැනෝ කාබන් වර්ග 3ක් අපි භාවිතා කරනවා. මම එකත් පොඩ්ඩක් කියන්නම්. නැනෝ කාබන් වර්ග 3ක් භාවිතා කරන්න පුළුවන් පුතේ. එකක් තමයි පුතේ ග්‍රැෆීන් කියන එක. දෙවෙනි එක අපි භාවිතා කරන පුතේ ෆ්ලූරීන්. තුන්වෙනි එක පුතේ නැනෝ ජිද්‍ර සහිත. ජිද්‍ර කියන්නේ පුතේ කුඩා සිදුරු කියන එක. නැනෝ ජිද්‍ර සහිත සක්‍රීය කාබන්. මෙන්න මේ තුන් දෙනාව අපි භාවිතා කරනවා නැනෝ තාක්ෂණය සඳහා. හරිද? කවුද තුන් දෙනා? ග්‍රැෆීන් භාවිතා කරනවා, ෆ්ලූරීන් භාවිතා කරනවා, නැනෝ ජිද්‍ර සහිත සක්‍රීය කාබන් භාවිතා කරනවා. අපි මේ තුන් දෙනා ගැන වෙනම කතා කරනවා. ඊට ඉස්සෙල්ලා අපි දැනට අපි ළඟ ඉන්න කාබන් ගැන චුට්ටක් කතා කරමු. ඒ කවුද? මිනිරන් සහ දියමන්ති. ඒගොල්ලෝ නැනෝ නෙමෙයි. හොඳ. ඒගොල්ලන්ගේ නැනෝ අවස්ථා තමයි මේවා. බලමු. නැනෝ ද්‍රව්‍ය නැනෝ තාක්ෂණයේ භාවිත්‍ය ආශ්‍රිත නිෂ්පාදන සහ මූලික පදනම වී ඇත්තේ නැනෝ ද්‍රව්‍යවල සුලභතාවයි. භාවිතා වන බොහෝ නැනෝ ද්‍රව්‍ය අතරින් බහුලව භාවිතා කරන්නේ නැනෝ කාබන්‍ය. උදාහරණ පුතේ 1 ග්‍රැෆීන්, 2 ෆ්ලූරීන්, 3 නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන්. ග්‍රැෆීන් වල එක අවස්ථාවක් තමයි පුතේ කාබන් නැනෝ නල කියන්නේ. ලියන්න පුතේ එතන 1 ග්‍රැෆීන් ඒවා ඒකේ හදන ඒවාට අපි කියනවා කාබන් නැනෝ නල කියලා. ෆ්ලූරීන් තුන්වෙනි එක නැනෝ ප්‍රමාණයේ ජිද්‍ර සහිත සක්‍රීය කාබන්. ලිව්වා? හරි. ඊළඟට පුතේ කාබන් මූලද්‍රව්‍යයේ එකිනෙකට වෙනස් බහුරූපී ආකාර දෙකක් පවතී. ඒවා බහුරූපී කියන්නේ පුතේ රූපය වෙනස් කියලා. කාබන්ම වුණාට රූපය වෙනස්. තේරුණාද? එතකොට අපි ඒවට කියන්නේ මොනවද කියලාද? බහුරූපී කියලා. ඒවට අපි කියන්නේ බහුරූපී කියලා. රූපය වෙනස්. ඒවායේ ව්‍යුහය වෙනස් කර ගනිමින්
नैनो कार्बन निपदवा ඇත कार्बन වල බහුරූපී ආකාර වන්නේ ලියපුතේ 1 මිනිරාන් 2 දියමන්ති 1 මිනිරාන් 2 දියමන්ති හරි පුතේ 2 දියමන්ති දැන් අපි මේ දෙන්නගේ වෙනස්කම් බලන්න යන්නේ මිනිරාන් සහ දියමන්ති අතර තියෙන වෙනස්කම් රූපේ තියෙන පුතේ මුල් රූපේ තියෙන මිනිරාන් දෙවෙනි රූපේ තියෙන දියමන්ති කාබන් පරමාණු 3ක් තදින් බැඳී ඇති අතර කාබන් පරමාණුවක් නිදහස්ව ඇත අනිත් පැත්තට කාබන් පරමාණු 4ක් තදින් බැඳී ඇත දෘඪ බවින් අඩුය ලිහිසි ද්‍රව්‍යකි දෘಢ බවින් ඉහළය විද්‍යුතය සන්නායනය කරයි අනිත් පැත්ත පුතේ විද්‍යුතය සන්නායනය නොකරයි භාවිතය පැන්සල් සෑදීම ලිහිසි ද්‍රව්‍ය සෑදීම ලිහිසි ද්‍රව්‍ය කියන්නේ පුතේ ලිස්සන සුළු ද්‍රව්‍ය ඒවට අපි කියනවා ලිහිසි ද්‍රව්‍ය කියලා අනිත් පැත්තට වීදුරු කැපීම ආභරණ තැනීම මැණික් කැපීම වගේ නැනෝ කාබන් ද්‍රව්‍ය ග්‍රැෆීන් මිනිරන් වල ස්තර ආකාරයේ ව්‍යුහ ඇත මිනිරන් බහුස්තර ව්‍යුහයෙන් එක් ස්තරයක් ගලවා ගැනීම සිදු කළේ ඇන්ඩ්‍රි ගේම් සහ කොන්ස්ටන්ටිනින් නෝසෙල්ව යන පුජ්‍යලයන්ය හරි පුතේ ඒගොල්ලෝ තමයි මුලින්ම මේ නැනෝ කාබන් කියන එක පිටතට ගත්තේ ඒගොල්ලෝ කරේ පුතේ අර කාබන්ගේ ස්තර කීපයක් තිබුණානේ ඒකේ එක ස්තරයක් සිවියක් වගේ ගලවලා එළියට ගත්තා. ඔවුන්ට නොබෙල් ත්‍යාගයද හිමි විය. ග්‍රැෆීන් යනු 0.05 නැනෝමීටර් ඝනකමින් යුත් තනි ස්තර මිනිරන් තහඩුවකි. අපිට ඕන මේ විදිහට ඒක පෙන්වන්න පුළුවන්. A කියලා කියන්නේ මිනිරන් නම් පුතේ B කියන්නේ ග්‍රැෆීන් මේකේ එක වාසියක් තමයි අධික පෘෂ්ඨ වර්ගඵලයක් ඇත නම් කරමු නම් කළ වාක්‍ය ලිය ඉතා අධික පෘෂ්ඨ වර්ගඵලයක් ඇත නම් කරා පුතේ හරි එතන මේ ග්‍රැෆීන් කියන්නේ දැන් පුතාලා මේක හිතන්න ඕන අපි හිතමුකෝ අපි අර ලුණු ගෙඩියෙන් සිවියක් ගන්න ගලවල තේරුණා ඒ වගේ හරිද කාබන් එතකොට අයා ඒගොල්ලෝ කරේ පුතේ මේ කාබන් වලින් එක ස්තරයක් ගලවලා ගත්තා. එතකොට ඒක ඉතා කුඩායි. මේක අපිට ඕන මේක ශක්තිමත්. ඒ වගේම ඉතා අධික පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවා. ග්‍රැෆීන් වල ගුණ ලියමු. අධික ලෙස සුනාම්‍ය වේ. සුනාම්‍ය කියන්නේ පුතේ නමන්න පුළුවන්. ඉහළ යාන්ත්‍රික ගුණ පෙන්වයි. අනපේක්ෂිත ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් ගුණ පෙන්වයි. අධික ලෙස සුනාම්‍ය වී ඉහළ යාන්ත්‍රික ගුණ පෙන්වයි.
අනපේක්ෂිත ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් ගුණ පෙන්වයි. භාවිතය ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ යෙදීම් සඳහා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ යෙදීම් වලට දෙක කාබන් නැනෝ නල සෑදීමට කාබන් නැනෝ නල සෑදීමට හරි පුතේ අපි ග්‍රැෆීන් ගැන පොඩ්ඩක් බලමු. මේ කාබන් ගෙන් තමයි පුතේ ග්‍රැෆීන් නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ ග්‍රැෆීන්. එයාව ඕන රවුම් කරන්නත් පුළුවන් මේ විදිහට. මෙයාගෙන් නොයෙකුත් නිෂ්පාදන කරන්න පුළුවන් ශක්තිමත් මේ බලන්න සුනාමියයි කියන්නේ මේක පුතේ නමන්න පුළුවන් කැඩෙන්නේ නැහැ. අලියෙක් වුණත් පැන්සලක් උඩ හිටවන්න වාඩි කරවන්න මේ පෙන්නන්නේ යා සුනාමියයි කියන එක. හරි අපි යමු ඊළඟ එකට දෙවෙනි නැනෝ කාබන් වර්ගය තමයි පුතේ අපි කතා කරේ කාබන් නැනෝ නල්. උතන නලයක් වම් පුතාලට තේරෙනවනම් එයා බටයක් වගේ. එයාව අපි හදන්නේ රෝල් කරලා රවුන්ඩ් කරනවා. එතකොට එයාව අපි නලයක් කරනවා. ඒවට අපි කියන පුතේ කාබන් නැනෝ නල කියලා. ග්‍රැෆීන් වල තනි ස්තරයක් හෝ ස්තර කීපයක් රෝල් කිරීමෙන් කාබන් නැනෝ නල නිර්මාණය කරයි. මේවා ආකාර දෙකකි. යන පුතේ එක තනි බිත්ති කාබන් නැනෝ නල SWCNT කියනවා. සිංගල් වෝල් කාබන් නැනෝ ටියුබ් කියන අදහස. ග්‍රැෆීන් ස්තරයක් රෝල් කිරීමෙන් සාදනු ලබයි. දෙවෙනි එක පුතේ බහු ස්තර කාබන් නැනෝ නල මල්ටිවෝල් කාබන් නැනෝ ටියුබ් ස්තර කීපයක් රෝල් කිරීමෙන් සෑදෙන නැනෝ නලය නම් කරමු. රූප සටහන ළඟ නම් කරන්. රූපේ ළඟ නම් කරන්න පුතේ. අර ෆ්ලූරින්ම තමයි එයාව අපි රෝල් කරනවා. ඒකයි මේකේ අදහස් කරන්නේ. පොතක් නම් තේරෙනවද පුතේ? දැන් මෙහෙම කොලයක් නම් මේ බලන්න. මෙහෙම කොලයක් නම් අපි කරන්නේ මේ තහඩුව මෙහෙම අපි රවුන්ඩ් කරනවා. එතකොට ඒක නලයක් වෙනවා. ඒකයි කියන්නේ. මේ විදිහට නලයක් වෙනවා. ඒ වගේ ස්තර කීපයක් නම් අපි ඒකට කියනවා බහු ස්තර කියලා. එකක් අරන් රෝල් කරොත් ඒකට කියනවා තනි ස්තර කියලා. හරි? ඊළඟට ෆ්ලෝරීන් එතන පුතේ බලන්න රියන්න තියෙනවද කියලා. ෆ්ලෝරීන් කාබන් පරමාණු 60ක් පමණ පාපන්දුවක ආකාරයට තැනූ අණුවකි. මෙහි විස්කම්භය නැනෝමීටර් 1ක් පමණ වේ. කෙටි ප්‍රශ්න වල අහන පුතේ මෙයා කවුද කියලා. ෆ්ලෝරීන් බෝලයක් වගේ.
මේ විස්කම්බය ලියන්න එතන නැනෝමීටර් එකක් පමණ වේ. නැත්නම් නැනෝමීටරයකට ආසන්නය. හතරවෙනි කෙනා පුතේ සිදුරු සහිතයි. අපි යට කියනවා නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රිය කාබන් කියලා. නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රිය කාබන්. පොල් කටු අඟුරු, දැව අඟුරු සහ පීට ආදී අමුද්‍රව්‍ය යොදාගෙන තාක්ෂණික ක්‍රම මගින් නැනෝ ප්‍රමාණයේ ජිද්‍ර සාදා සක්‍රිය කාබන් නිපදවයි. නැනෝ ප්‍රමාණයේ ජිද්‍ර පවතින නිසා එතන ලියමු අධික පෘෂ්ඨ වර්ගඵලයක් සහිතය. අධික පෘෂ්ඨ වර්ගඵලයක් සහිතය. පුතාලා දැන් මේක තේරුම් ගන්න පුතේ මෙහෙම. හොඳට බලන්න බෝඩ් එක දිහා මේක තේරුම් ගන්න මෙහෙම. දැන් හිතන්නකෝ මේ වගේ අපි පුතාලා හිතන්නකෝ මේක ක්ලේ ගුලියක් කියලා. පුතාලා හිතන්නේ මෙහෙම තියෙන මේක ක්ලේ ගුලියක් කියලා. අපිට පුළුවන් නේද ඕනනම් ක්ලේ ගුලියට පැන්සල් වලින් තද කරලා සිදුරු විදින්න මෙහෙම. මෙහෙම සිදුරු විදින්න පුළුවන් නේද ක්ලේ ගුලියට? මට පුළුවන් නේද සිදුරු විදින්න. එතකොට මම මේ කරන්නේ පැන්සල තද කරලා මේක තෙරපනවා. තද කරන. එතකොට අර පැන්සල හැරීගෙන යනවා. පේනවද? තේරෙනවද? එහෙම වෙන්න පුළුවන්. එතකොට ක්ලේ ගුලියම තමයි මම ක්ලේ ගුලියට වටේට අයිනිනවා. එනුනාම අර ලිඳ වගේ හැරෙනවා. පැහැදිලිද? ඒ හැරුණාම ඒ හැරෙන වර්ගඵලය පුතේ කලින් තිබුණේ නැහැ. එතකොට මෙන්න මේ වර්ගඵලය අලුතෙන් එකතු වෙනවා. තේරෙනවද? මේ වර්ගඵලය පුතේ අලුතෙන් එකතු වෙනවා. මේ ටික කලින් තිබුණේ. අන්න එහෙම යා කරන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරනවා. මේ පොල් කටු අඟුරු වල ඒ වගේ වෙයි සියුම්. හැබැයි අපිට ඇහැට පේන්නේවත් නැහැ ඒකේ තියෙන සිදුර. මොකද නැනෝ සිදුරක් හදන්නේ. හැබැයි නැනෝ සිදුරු හදනකොට වෙන දේ තමයි පෘෂ්ඨ වර්ගඵලය වැඩි. එතකොට ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය වැඩි. ඒ ගැටෙන වර්ගඵලය වැඩි කරනවා. ඒකයි මේකට කිව්වේ නැනෝ ජිද්‍ර කියලා. ජිද්‍ර කියන්නේ සිදුරු වල. පැහැදිලිද? බලමු. සක්‍රිය කාබන් වල ගුණ නියම පුතේ. නැනෝ ජිද්‍ර වලට ඉහළ අධිශෝෂණ හැකියාවක් තිබීම. අධිශෝෂණය කියන්නේ පුතේ උරා ගන්නවා කියන අදහස. සක්‍රිය කාබන් වල භාවිතය පානීය ජලය පිරිසිදු කිරීමට අපජලයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඉහත ප්‍රයෝජන ගත හැකි වන්නේ අධිශෝෂණ හැකියාව නිසාය. මේ රූපේ කොටස් නම් කරමු පුතේ. විශාල ජිද්‍ර, මධ්‍යම ජිද්‍ර, ශුද්‍ර ජිද්‍ර. ඊට කුඩා ජිද්‍ර. මේ නැනෝ ජිද්‍ර තමයි හදන්නේ.